සාහිත්‍ය ලෝකය මේ තේවගම සම්බන්ධ විශේෂත්ව දැනුමක් තියෙන උපදේශක මහත්මිය සමාජීකරණයේ මහත්මිය මේ රත්නපුරේ දැන් ආවා. දැන් මේ දළු කැඩිල්ලයි පැල ඉඳිල්ලයි වත්තේ නඩත්තුවයි ඊළඟට එක මට්ටමකට පවත්වාගෙන යෑමයි මේ ඔක්කොම සම්බන්ධව දැන් මෙතුමා පොඩි උපදේශ ටිකක් දෙයි. ඔයාලා හැමෝටම සුබ මධ්‍යහ්නයක්. මුලින්ම මාව සම්බන්ධ කර සිද්ධාර්ථ මහත්මයාට ගොඩාක් ස්තුතියි මේ ඕගොල්ලන්ට කතා කරලා දෙන්නක් ලබා දෙන්න මට එන්න කිව්වට. ඉතින් මෙතන ඔයාලා ඔක්කොම බෞද්ධයයි ඉන්නේ. ඔයගොල්ලෝ අහලා තියෙනවද මගමානවක ජාතකය කියලා එකක්? නම අහලා තියෙනවා මේ ජාතක කතාව දන්නේ නැහැ. දැන් මහන්සියලා ඉන්න නිසා මම පොඩ්ඩක් කියන්නම් පොඩි කතන්දරයක් අහන්න අපි කැමතිනේ හැමෝම නේද? මේ මගමානව කියන ජාතකය 550 ජාතක පොතේ තියෙන හරි ලස්සන ජාතක කතාවක්. දැන් මේක මේ මම ගොඩක් වෙලාවට මේ පොත්පත් කියවන කෙනෙක්. මම ජයන්තපුර විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂ විද්‍යාපදියක් කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා මම ඒ වගේ මට තප්පරයක් දෙන්න මේ මෙතුමා කිරියල් රත්න කිරියල්ලේ විශාල වත්තක වතු අධිකාරිවරයෙක්. ඒක තමයි මේ දෙයක් ගැන ගොඩාක් ලොකු දැනුමක් තියෙනවා. ඔව් ඉතින් ඒ නිසා මම අර මගේ දැනුම පොතපතේ බාහිර දේ ඕගොල්ලොත් එක්ක කතා කරලා මම දැනටමත් මම 100%ක්ම නෙවෙයි මමත් ඕගොල්ලොන්ගෙනුත් සමහර දේවල් ඉගෙන ගන්න කෙනෙක්. ඉතින් බොහොම නිහතමානී විදිහට අපි ඉගෙනීම කියන එක මනකන් අපි එහාට කරගෙන යන්න ඕනේ. ඉතින් මේකෙදි මම ඔයාලට මේ මගමානවක ජාතකය කියන ගැන පොඩ්ඩක් කියලා දෙනවා. හරිද? කැමතිද අහන්න? හරි. මගමානවක ජාතකයේදී මගමානව කියලා තරුණයෙක් කියනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ බුදුහාමුදුරුවන්ගේ කාලේ බුදුහාමුදුරුවෝ මේ ධර්ම සූත්‍ර දේශනා කරන්න ගන්නේ මොනවා හරි සිද්ධියක් වුණාම. ඉතින් මොකක් හරි සිද්ධියක් වුණාම මේ සමගියද සහජීවනයේද මොනවා හරි කාරණයක් ආවම බුදුහාමුදුරුවෝ මේ කොටස් ගෙනල්ලා මේ ධර්ම කරුණුත් එක්ක මේ ජාතක කතා සූත්‍ර දේශනා කරලා කියලා කියනවා. එතකොට මේ මගමානවක කියන තරුණයා එක්ක තව කණ්ඩායමක් ඉන්නවා. ඒ කියන්නේ තව කණ්ඩායමක් කියන්නේ තරුණයෝ 30 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් ඉන්නවා. හරි? එතකොට මේ මගමානවක තරුණයා ඇතුළු මේ කණ්ඩායම වැඩ කරන්නේ අපි වගේම වත්තක් වෙන්න පුළුවන්. නැත්නම් ගොවි පොලක් වෙන්න පුළුවන් මොනවා හරි ස්ථානයක වැඩක් කරනවා. එතකොට මේගොල්ලෝ උදේට රැස් වෙනවා. රැස් වෙලා මේ වගේ පුංචි රැස්වීමක් තියෙනවා. අද දවසේ අපි මෙන්න මේ දේවල් තමයි කරන්න කියලා කියනවා. හොඳයි යන්නේ? එතකොට මේ මගමානවක තරුණයා මෙයා මේ රැස්වීම පවත්වන ගමන් මෙයා කල්පනා කරනවා අපි හැමදාම මේ නිකම්ම මේ පොළොවේ වාඩි වෙලා ඉන්නේ පොළොව උඩ. ඉතින් මම මේ වෙනසකටත් එක්ක මම පොඩි ආසනයක් පිළියෙල කර ගන්නවා. එතකොට මේ කතාවේදී මට බොහොම සැපවත් විදියට බොහොම සුව පහසු විදියට මේ වාඩි වෙලා ඉන්න පුළුවන්. ඊට පස්සේ මගමානවක තරුණයා මොකද කරන්නේ? මෙයා සුව පහසු විදියට එයාට ගැළපෙන පරිදි කොළ අතුරුලා වෙන්න පුළුවන්, ගල් දාලා වෙන්න පුළුවන් ආසනයක් පිළියෙල කරගන්නවා. දැන් හරි කතාව රැස්වීම ඉවර වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ සුපුරුදු පරිදි වැඩට යනවා. දැන් දෙවෙනි දවසත් එනවා. දෙවෙනි දවස ආවම දැන් මගමානවක තරුණයා බලාපොරොත්තු වෙනවා අර කියන එයා පිළියෙල කරපු ආසනේ ගාවට එනවා. බලනකොට ඒකේ තව කෙනෙක් වාඩි වෙලා ඉන්නවා. හරි? දැන් මොකද කරන්නේ? දැන් අපි එහෙමනම් පරයන් ගන්නවද මේක මං හදාගත්තු තැන ඔබ කොහොමද කියලා එළවනවනේ නේ. හැබැයි මෙයා කල්පනා කරනවා වෙනස් විදිහකට. මෙයා කිය හිතනවා මම කමන්නේ මම ඊයේත් ඔගේ වාඩි වෙලා හිටියනේ. මට සුව පහසුවට තිබුණා මම කමන්නේ ඌ වාඩි වෙලා ඉඳි මම අද වෙන මේකක් හදාගන්නවා. දැන් මෙයා මොකද කරන්නේ? වෙන ආසනයක් ওই විදිහට පිළිල කරගන්නවා. එයා ඊට පස්සේ ඒකේ වාඩි වෙලා ඉන්නවා. දැන් ওই විදිහට තුන්වෙනි දවසත් එනවා. තුන්වෙනි දවසේ එනකොටත් අර විදිහමයි. මොකද වෙලා තියෙන්නේ? තව කෙනෙක් ඇවිල්ලා ඒක අල්ලගන්නවා. ඔහොම දවස් 25ක් 30ක් මෙයා කරනවා. හැමදාම අර තරුණයෝ අනිත් තරුණයෝ 30 දෙනාම මෙයාගේ ඒවා අල්ලගන්නවා. ඉතින් මෙයා අන්තිමට දැන් එක දවසයිනේ. දැන් 30 දෙනාටම දැන් මෙයා තනියම ආසන පිළිල කරලා ඔක්කොම කරලා තියෙනවා. දැන් 31 වෙනි දවසේ මෙයා ආසනයක් පිළියෙල කරගන්නවා. දැන් 31 දෙනාටම ප්‍රශ්නයක් නැහැ. සුව පහසු විදිහට වාඩි වෙලා මේ කටයුතු කරගෙන යන්න පුළුවන්. හරි? දැන් මොකද වෙන්නේ? දැන් අර මේගොල්ලෝ වෙනදා නිකන් රැස්ුණු කණ්ඩායම සුව පහසු අසුනක වාඩි වෙලා 31 දෙනාම රැස්වීම පවත්වනවා. දැන් පොඩි තරගයක් එනවා. දැන් මෙතනින් එහාට මේ තරුණයා මේක මේන්ටේන් කරන්නේ නැහැ. එයා මේගොල්ලොන්ට කිව්වෙත් නැහැ. හැබැයි එයා තනියම කරලා පෙන්නවා.
කරලා පෙන්නලා ඒ සුව පහසු පරිදි ආසන ටික සකස් කරගත්තා. ඊට පස්සේ එතනින් පස්සේ මේ ආසන ඒවා කැඩෙන පිටින ඒවා ගල් ගැලවෙන ඒවා දැන් මෙයා හදන්නේ නැහැ. ඒ වාඩි වෙලා ඉන්න අය ඕක දැන් කරන්න ඕන. දැන් මේකේ තුල පොදු තරගයක් නිර්මාණය වෙනවා. එයා මොකුත් කිව්වේ නෑ එයාට ඔයා මේක කරන්න කියලා කිව්වේ නෑ. එයාම තනියම කරලා අන්තිම අවසානයේදී අර තරුණ කණ්ඩායමටම අලුත් වගකීමක් පැවරෙනවා, බාර දෙනවා. මේක දැන් හරියට කරගෙන මේක නඩත්තු කරගෙන යන්න කියලා. දැන් මේ ජාතක කතාව කොහොමද අපට අදාළ වෙන්නේ? දැන් අපි වත්තක වැඩ කරන්නේ. මම දන්නවා ගොඩක් වෙලාවට මේ වතු වලට ගියාම සුගත් මහත්තයා අපේ ඉන්න සාමාන්‍ය මේ ඕගොල්ලෝ වගේ අයගේ අදහස් තමයි මම හොඳට කැඩුවට අනිත් කෙනා කරන්නේ නැහැ. ඉතින් මමත් ඔයා කරන විදිහට කරනවා. හරි. ඔහොම කියලා තමයි වැඩ කරන්නේ. එතකොට ගොඩාක් අය අනිත් අයගේ දිහා බලාගෙන අපි තාමත් දේවල් කරන්න කැමතියි. අපේ හැටි එහෙම. හැබැයි අපි වත්තක් කරනකොට අපි ඉස්සෙල්ලා අපි කරන දේ හරියට කරොත් ඉබේටම දන්නේම නැතුව අනිත් අයත් ඒ දිහා බලාගෙන හැදෙනවා. මේ මගමානව ජාතක කතාවේ කියන්නේ ඉන්නේ වගේ කතාවක්. දැන් ඕගොල්ලන්ට මම මෙතනින් එහාට මම කරන හැම කටයුත්තක්ම ඕගොල්ලන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන්ම තමයි කතා කරන්නේ. එතකොට තනිව ගත්තාම අන්තිමට අපි සාමූහිකයක් විදිහට කණ්ඩායමක් ලෙස අපි මේ තරගෙදී ජයග්‍රහණය කරන්න මේ කාරණා හේතු වෙනවා. මොකද දැන් මම දන්න දේ මම ඕගොල්ලන්ට ෂෙයා කරන්නේ මේ ඕගොල්ලන්ට පුරුදු පුහුණු කරන්නේ එතනින් පස්සේ ඕගොල්ලෝ හැමෝම දිනන්න විතරක් නෙමෙයි. අපි හැමෝම සමස්ත විදියට මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. අවසානයේ මේක අපේ ශ්‍රී ලාංකික විදියට රටට උරුම වෙන ජයග්‍රහණය. ඉතින් තේ වගාව කොහොමද අපි සැලසුම් කරන්නේ? තේ වගාවේ දළු කඩන්නේ කොහොමද? තේ වගාවේ එලිකිරීම් කරන්නේ කොහොමද? තේ වගාවේ නිසිකලට කප්පාදු කරන්නේ කොහොමද? ඒවා මට්ටම් කපන්නේ කොහොමද? එතකොට ඒවට අදාළ සෙවන සාක කොහොමද අපි හසුරුවන්නේ? සෙවන සාක පාලනය කරන්නේ කොහොමද? ඒකට වගාවට පොහොර ගන්නේ කොහොමද? පොහොර කිව්වම මේ රසායනික පොහොර විතරක්ම නෙවෙයි. මේ පොහොරත් එක්ක අපි කාබනික පොහොර වගේ දේවල් මේ වගාවට එකතු කරන විදියට. ඒ කියන්නේ ස්වභාවිකව අපි දන්නවා වැස්සෙන් අවුෙන් පොහොර ලැබෙනවා. වැස්සෙනුත් ලැබෙනවා, අවුෙන් ලැබෙනවා. මේ හැම කාරණාවකින්ම සබාදාමෙන් තියෙන දේවල් ටික අපි හොඳට ප්‍රයෝජනෙට අරගෙන ඊට පස්සේ මේ තේ වගාවට මේක උචිත පරිදි මේවා හසුරුවලා ඔයාලට ආදායම් වැඩි කරගන්න මම උත්සාහ කරනවා කෙනෙක්. ඉතින් ඒ නිසා අපි දැන් මෙතනින් එහාට මම මේ කතාවේ ගොඩක් කරුණු ටික දැන් ඕගොල්ලෝ දළු කඩන්නේ ඉලි කරන්නේ ඔක්කොම කරන්නේ ඔයාලා ටික දෙනානේ මේවත් නේද? මේක මෙතනින් එහාට මේ ඉඩමට විතර නෑ අනිත් ඉඩම් වලට උනත් ඔයාලගේ පෞද්ගලිකව මම දන්න පොඩි දළු කෑලි තියෙන්න පුළුවන් ගෙදර උනත් ඒවට උනත් මේක පාවිච්චි කරන්න. එතකොට එහෙම වුණාම ඔයගොල්ලන්ට දළු ගන්න පුළුවන්. හරි? දළු අපි ගන්නකොට මම මේ දැන් වටපිටාව මේ මහතුරු එක කතා කරලා දළු ගන්න විදිය ෆැක්ටරි වල කොහොමද යන්නේ ඒ වගේ. එතකොට එකකින් අපිට පුළුවන් තෝරා දළු කඩන්න. තෝරලා දළු කැඩීම කරන්න ඕන. කුඩා අරමු කියලා නේද ඔයා කියන්නේ. ඔයාලා කියන්නේ පුංචි අරමු කියලා. ඒ වගේ ඒවා අත් වලින් කඩන්න නැතුව පුළුවන් තරම් ඉදිරි කරගත්තොත් ඔයාලට දළු රවුම දවස් 7න් 4 ගෙනියන්න පුළුවන්. හරි? හැමතැනකම දැන් මගේ ඉඩම් වල ගත්තාම දවස් 7න් 4 සුගත් මහත්තයා දළු ටික යනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ අනිවාර්යෙන් දවස් 7න් 4 කඩනවා. බැරි වෙලා හරි දවසක් එන්නේ නැත්නම් මට පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරනවා මහත්තයා ආවල් දවසේ අපිට මේ වැඩක් තියෙනවා, මගුල් ගයක් තියෙනවා, මල ගයක් තියෙනවා. එදාට එන්න වෙන්නේ නැහැ කමක් නැද්ද කියලා. ඒ වගේ අර මිනිස්සු මම ඒක කෙරෙහි සැලකිල්ලක් දක්වනවා. ඒකට මොකද හේතුව? අද ඒකෙන් ඒගොල්ලෝ තමයි ජයග්‍රහණය ලැබලා තියෙන්නේ. මම නෙවෙයි. මොකද හේතුව ඒගොල්ලෝ මාසේ අවසාන වෙනකොට විශාල දළු පඩියක් අරගෙන යනවා. ඉතින් ඒ කියන්නේ මුදලින් දැන් මේ ඉඩම දියුණු වුණා. මේ ඉඩමේ දළු ආදායම වැඩි වුණා. මේ ආදායම මේ මහත්යට නෙවෙයි වැඩිපුරම යන්නේ ඔයාලට. මොකද හේතුව වැඩ කරන අයට අපි දන්නවා තේ ඉඩමකින් දෙකෙන් පංගුවක් විතර යනවා. 150ක් ලක්ෂයක් ආදායම වුණොත් 50000ක් ඔයාලට අරන් යනවා. බෙදිලා යන්නේ ඔයාලා ටික දින අතරෙමයි. මොකද මේ මහත්ය කිරිබත් ගොඩ ඉඳලා ඒ ඔක්කොම යන්නේ නැහැ. ඒක ඔක්කොම මෙතන මේ පවුල ටිකට බෙදා හදලා දීලා යනවා. ඉතින් මේ කරන හැම දෙයක්ම මේ මහත්ය ඔයාලා වෙනුවෙන් කරන්නේ බොහොම ආදරෙන් කරුණාවෙන් කියන එක මට මුලින්ම කියන්න ඕන. මොකද හේතුව අපි හිතනවා සමහර වෙලාවට පිට මිනිස්සුන්ට ඇයි හම්බ කරලා දෙන්නේ එහෙම කියලා හිතන්න උනා. අපි එහෙම જાතියක්. අපි අද වැටිලා ඉන්නේ ඔන්න ඔය නිසායි. ඒ නිසා අපි අනිත් කෙනාට දියුණුවක් එනකොට ඉබේටම Tamante කුසලය කියන එක මෙලොවට පරලොවට එනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා වගේ මෙලොවදීම ඒක ලැබෙනවා. මොකද ඒක ලැබෙන්නේ අපිට තේරෙන්නේ නැහැ. අපි දළු වැටි වෙන අපි තමයි ඒ පඩිය අරගෙන යන්නේ.
ඉතින් ඒ නිසා මෙතනින් මම පස්සේ දැන් මේ ප්‍රැක්ටිකලි ටිකක් තියෙන්නේ. ඔයාලා හැමෝටම මගෙත් එක පොඩ්ඩක් එන්න තේ ඉඩමට. ඊට පස්සේ මම කියලා දෙන්නම් කරන්න ඕන වැඩ ටික මොනවද කියලා. ගැටලුවක් තිබුණොත් එතෙන්දී මගෙන් අහන්න. ඔයාලා හැමෝටම ඉතින් ගොඩක් ස්තුතියි මේ මම ඔයාලත් එක්ක ඉන්නවා මේ කතාව ඉවර වෙනකම් අද දවසේ මොනවා හරි ගැටලුවක් තිබුණොත් අහලා දැනගන්න. මම මේ මට පොඩ්ඩක් දැනගන්න. පීයෙන් ගපුවම කොහොමද? අපිට දැන් අපි සාමාන්‍යයෙන් පිහිය භාවිතා කරන්නේ දැන් මේ වගේ පිහියක් තේ වතු වල වැඩ කරන අය ගාව තියෙනවා. එතකොට මේ පිහියෙන් අපි දළු කපන්නේ නැහැ. සාමාන්‍යයෙන් දළු කපන එක වැරදි. මොකද හේතුව මේක අපි පාවිච්චි කරන්නේ උඩින් තියෙන පොකුරක්. Tamanta ඇඟිල්ලෙන් කඩලා අයින් කරන්න බැරි පොකුරක් මෙහෙම අල්ලලා කපලා ඉවත් කරගන්න තමයි පිහිය භාවිතා කරන්නේ. එතකොට මේ මට්ටම් පිහිය එහෙම නැත්නම් භාවිතා කරන්නේ මට්ටම හදාගන්න. අපි ස්ලෝප් එක කියලා ඉංග්‍රීසියෙන් කියන මේ තේ කෑල්ලක් හරි ලස්සනට මෙහෙම වීදිලා යන්න ඕන. ඉස්සර සුද්ධ කරපු ක්‍රමයක් තිබුණා. ගොඩක් ඔය ඕගොල්ලෝ ගිහිල්ලා නැති නිසා මම නම්මසෙන් කියනවා ඔය ලිප්ටන් සීඩ් වතු යායේ. එතකොට බණ්ඩාරවිල හපුතලේ පැත්තේ තියෙනවා ඇඩිසන් වතු යායේ. ඒ වගේ වතු වල සුද්ධෝ මේ හරි ලස්සන උපක්‍රමයක් පාවිච්චි කරා. ඒගොල්ලෝ ගාව තියෙනවා මේ දැන් ඇඩිසන් බංගලාවට ගියොත් අදත් ඕගොල්ලන්ට බලන්න පුළුවන් වොලිබෝල් තියෙනවා. අර බෝල ගහපු වොලිබෝල්. ඒ බෝල ගහපුවා නෙවෙයි. ඒ වොලිබෝලේ එයා හුලම් පුරවලා ඒ වත්තේ උඩ කෙළවරෙන් පහළට දානවා. ඒ බෝලේ ගිහිල්ලා නතර වෙන්න ඕන. වත්තේ පාවුල බවුන්ඩරියෙන් තමයි වැටෙන්න ඕන. ඒ කියන්නේ ගහ සුඩින් යන්න ඕන. සුඩින් ගහන්න යන්න ඕන. ඒ බෝලේ කොතනක හරි වැටුණොත් ඒ දළු කඩන කෙනාගේ ප්‍රශ්නයක් තියෙනවා. බලන්න සුද්ධෝ මොලේ කල්පනා කරලා කරපු දේවල්. මහත්තයා බවුලු වල වත්තට මේක තියෙද්දිත් ඒක කරා අපි කෙල්ල කියලා. ආන්න හරි ඒක තමයි. ඒ මහත්තයා ගන්නකොට ඔව්. උඩ මුදුරෙන් දානවා. ඔව් ඒක තමයි. වැටෙන්නේ නැහැ කොහොම පෙරලිය යනවා. බෝලේ යන්න ඕන සුබත් මහත්තයා උඩින් පටන් ගන්න තැනින් දැම්මම එහෙම කරලා දැම්මම ගානට රෝල් වෙයි කියලා පහළ බෑවුමින් අවසන් වෙන්න ඕන බෝලේ. එතකොට එහෙම තමයි සුද්දා ඒ වගාව පිළිඳ සැලකිල්ලක් දැක්ුවේ. අද ඔය කතාව මේ ඔය වතු වල ඉන්න සුපිරින්ටන්ඩන්ට්ලවත් දන්නේ නැහැ. ඒගොල්ලෝ මේ බෝල යනවා සමහරවිට hina වෙලා පිස්සුද බං කියලා අහනවා. හැබැයි අපෙන් ඉතින් අර ඇත්තටම මේ ශේෂ්ත්‍රය පිළිබඳ හොයලා බලලා යනකොට අපිට අලුතෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. පිහියෙන් දළු කපන්න එපා මිල කවදාවත්. මොකද හේතුව පිහිය අපි පාවිච්චි කරන්නේ වෙන දේ. අර බල්ලගේ වැඩි බූරුවා කරනවා වගේ වැඩක් තමයි පිහියෙන් දළු කැපුවොත්. හරි? ඒක ගන්නෑ. ඒක කර වෙන වතු වල අපිට හදන්න බෑ. අපි ඔයාලත් එක්කනේ ඉන්නේ. එතකොට ඔයාලා ඒ ටික හරියට කරන්න මොකද පිහින් කපන්න දෙන්න එපා. මේ වෙන මොන හරි ගැටලු තියෙනවද? මට ඒක ගැටලුවක් නෑ. ඔයාලට මොන හරි තියෙනවද ප්‍රශ්න? අපි අහන්න මොනවද දැන්? ඔව් දැන් ඔයගොල්ලන්ට අහන්න දෙයක් ඔයගොල්ලන්ට මේ ලැබුණොත් ඔයගොල්ලෝ දන්න දේවල් මේ මහත්යත් එක්ක බෙදා හදාගන්න. ඔයගොල්ලෝ කියනවා නෑ මේ මහත්යෙක් මෙහෙම නෙමෙයි මේක අපි කරේ මෙහෙමයි කියලා. කියන්නේ මහත්ය එතකොට ඒකට කියයි. කොහොමද කියලා. මොකද ඔයගොල්ලෝ ඇත්තටම අපි අද මේ මහත්මයා මගේ ආරාධනය අරගෙන ආව ගොඩක් දුර ඉඳලා වැඩ ඔක්කොම මේව කරගෙන අපි හිතුවා ඔයගොල්ලන්ට දැනුමක් දීලා ඔයගොල්ලෝ දන්නව වෙන්න පුළුවන්. නමුත් මටත් අපිටත් දැනුමක් මේකේ මේ මහත්මයාගෙන් අරගෙන දන්න දෙයක්. වත්තේ දැන් මේ පොඩි ප්‍රමාණයක් අපිට තාම තියෙන්නේ. අපි මේක අනස්වාමි කියලා ඒක ගැලෙවුවාම ගහට මුල මේල දළු වැදෙනෝනේ හොඳට. ඔව් ඉස්සරහට එහෙම කිව්වා. අනිවාර්යයෙන්ම වංගිය සයින් කරන්න ඕනේ. ගහ තදවෙලා තියෙනවා ඒක ගලවන්න ඕනනේ. ඔව් ඇත්තට මේක කරන්න ඕනේ මේ දැන් ඔයාලා වංගිය සම්පූර්ණයෙන් ගලවන්න ඕනේ නැහැ. වංගියත් එක්ක එනකොට මව් කොලේ තියෙනවනේ. මව් කොලේ ගාවෙන් කැඩුවාම ඒකෙන් ලියලා එනවා පොකුරු ලස්සනට දළු වෙනවා. ගලු වෙනෝනේ. අපි වංගි කියන එක අනිවාර්යෙන් කරලා අයින් කරන්න අයින් කරන්න ඕනේ. ඕනේ. වංගි කියන එක ගත්තාම දැන් තේ ලොගින් ගන්න ඕනේ වංගිය. විසි කරන්නේ නැහැනේ. අනිත් එක ඕගොල්ලෝ කලවමට දළු වලට වංගිය එකතු කරාට හොයන්නත් බෑනේ. ඒ නිසා ඒක කමන්නේ වංගිය කඩලා අයින් කරන්න. වංගි කියන එක මම දැක්කේ නැහැ හැබැයි ඕගොල්ලන්ගේ දළු කැඩීම හොඳට කළා. ඒක තමයි මම දැක්කේ නැහැ මේ මොකද මම ගිහිල්ලා බැලුවානේ දැන් ඔය තිබුණා ටික මේ වංගි ටික ඕගොල්ලෝ කඩලා දෙනවා. මම හිතන්නේ දළු කිලෝ 500ක් විතර කඩලා තියෙනවා කියන්නේ ඉතින් දළු කැඩීම යම් කිසි විදිහකට ඔයාලා හොඳට කරලා දෙනවා කියන පණිවිඩය මට ලැබෙනවා. බැලුවහම තේරෙනවා අපිට අර පොඩ්ඩක් අර ස්ලෝප් එක වගේ වාගෙන කලකිල්ලක් දක්වන්න ඕන අපිට. එතකොට ලාඩප් අපන එක ගැන ඊට පස්සේ අර තව ටිකක් තිබුණා. ඒ ටික පොඩ්ඩක් මම බලන්න අඩුපාඩු ටික හදාගත්තාම මේකටත් වඩා දළු ආදායම වැඩි කරගන්න පුළුවන්. ප්‍රායෝගිකව තියෙන කරුණු ටිකනේ අපිට මෙතන සාකච්ඡා කරනවට වඩා මම තේ ගහත් එක්කම ගිහිල්ලා ඒක කියලා දුන්නාම තමයි ඔයාලට තේරෙන්නේ. එහෙම කරමු. ඔව් මගේ ඒවල හදන්න තියෙනවා ගොඩක්. ප්‍රියන්තගේ ඒව නම් අම්මෝ. ඒ වයින්ද කපන්න. ඒ වයි වෙච්ච වැඩේ ඒ වයි සතියෙන් කඩන එක දවස් 10ක් තියාගත්තාම තව කොලයක් හරියට. දැන් ඔයාලා එතෙන්ට අපිසා මම කියන්න කවදාවත් දවස් 10න් 10 දළු කඩන්න එපා. මොකද දන්නවද? දැන් ඔයාලා සෞඛ්‍ය නැති කර ගන්නවා. ඒ කියන්නේ මොකද දවස් 10න් කඩනවා කියන්නේ
මෙන්න මේ ඇඟිලි පුපුරනවා. මේ පිපුරනවා. දැන් පුපුරලානේ. මේ විදිහට මේ ඇඟිලි පුපුරනවා. ඇයි මේ වෙන්නේ? මේ මෝරපු දළු කැඩුවාම. ඉතින් ඔයගොල්ලෝ ඇඟිලි පුපුර ගන්න විදිහට කරන්න එපා. දවස් 7න් කැඩුවාම ලපටි දළු කැඩෙන්නේ. දළු වෙනවා හොඳට. හැබැයි පොඩ්ඩක් දළු තෝරන එක කරන්න ඕන. දැන් ඔයාලට මම කියනවා දැන් සාමාන්‍යයෙන් ගත්තාම දළු රවුමක මේ දැන් ඔයාලා තේ ගහක ගත්තාම අපිට හඳුන ගන්න පුළුවන් සති 4ක 5ක දළු ගන්න. දැන් මේ අද කැඩෙන දළු කොටස ඊළඟ සුමානට කැඩෙන කොටස ඊළඟ සුමානට ඒක සතන කෙනාටත් අවබෝධයක් තියෙනවා. අපි මේ වත්තේ මහත්තුරු විදිහට අපිටත් අවබෝධයක් තියෙනවා. එතකොට තමයි ඕගොල්ලන්ට කියලා දෙන්න පුළුවන් මෙන්න මේ කොටස තමයි අපි කඩන්න ඕන. මෙන්න මේ කොටස ඉතිරි කරන්න ඕන. මේ කොටස තියන්න ඕන. මේ විදිහට මොකද මේ බඩ්ස් එකතු වෙලා ඇදිලා තමයි දළු එන්නේ. හරි? ඒ නිසා මේක මේ බොහොම හොඳට කරන්න පුළුවන් ඕනම තේ කෑල්ලක දළු අඩුයි කියන තේ කෑල්ලකට අපිට ලස්සනට කියලා මේ ප්‍රැක්ටිකලි මේ දේවල් කරොත් දළු වැඩි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒක කෙරෙන්නේ. ආදායම් කරනවා. ඉතින් මම අර තව යෝජනා කරා ඕගොල්ලෝ ඔක්කොම එකට කඩන්න නැතුව බෙදාගෙන කඩන්න පුළුවන් නේද? තවත් හොඳයි. ඒක තමයි මමත් කියන්නේ අපි කිව්වේ මේ කොටස වෙන කරලා අපි එතකොට කාගේ හැකියාව පේනවා. අන්න හරියෝ. කවුද වැරද්ද කරේ කියලා දැනෙන්නේ. ඒක තමයි ඕනේ. ඉතින් එතකොට ඔක කියන්න බෑ අපේ මහත්තයාට කියන්න බෑ. නෑ කියන්නේ ඒක තමයි ඕගොල්ලෝම අපේ දෙනාගේ මුලින්ම හිතුවා හොඳයි ඒක. නෑ අපි හරියට කිව්වා. දැන් අපි ඇත්තටම දැන් මේවත් මම ගැන කතා කරන අපේ වත්ත ගැන මේකේ අපිට දැන් දන්නවා ආදායමක් නෑ ඇත්තටම එහෙම. නමුත් ඕගොල්ලෝගේ රස්සාව තියෙන්න ඕනේ. නැත්තම් මම මේක අතහැරලා දාලා වෙන වැඩකට මම මේව කරන්න තිබුණා. නමුත් ඕගොල්ලන්ට රස්සාව දෙන්න ඕන නිසා තමයි අපි මේක කිව්වා එහෙම කරමු කියලා. හැබැයි ඉතින් අර කරනකොට ඕගොල්ලෝ උනන්දුවෙන් කරන්න ඕනේ. මේකේ අර මහත්තයා වගේ තේ ටික හැදුනොත් ඕගොල්ලන්ට හැමදාම රස්සාව තියෙනවා. ඕගොල්ලන්ට ජීවත් වෙන්න තියෙනවා. ඊට අමතරව මම ඕගොල්ලන්ගේ මොන හරි දුකට බලන්නත් ඉන්න ඕනලා. මගේ ගාව වැඩ කරන කට්ටියනේ. ඒක මම අතාරින්නේ නැහැ. ඕනම වෙලාවක මොන හරි ඕගොල්ලන් ප්‍රශ්නයක් ඉන්නවා. ඉතින් ඕගොල්ලෝ තවංකව ඒ දෙන්නේ පස්සෙන් ගිහලා බලන්න ඕනේ නැහැ. අමිල්ල වාට වැඩක් දුන්නොත් මෙන්න මේ කොටස අද ඕගොල්ලෝ කරු කඩන්න කිව්වොත් ඕගොල්ලෝ ඒක හැමදාම බාර දීලානේ කොටස තියෙන්නේ. අනිවාර්යයෙන් උදාහරණයක් මේ ඉස්සරහ කොටස අපි ඔය දෙන්නව දැන්. ඕක දළු කඩන්න හැමදාම ඔය දෙන්නයි දාන්න. හතෙන් හත ඔය දෙන්න. ආරිත් කොටස හැපැත්ත කොටස මේ වෙන දෙන්නේ. ඒ වගේ 6 දෙනාට අපි එක්ක මිලපු කොට 4 දෙනයි. එහෙම දැන් මහත්මයා කියයි කොච්චර අවශ්‍යද කියලා. ඕගොල්ලෝ තමයි ඊට දුවක් කියන්නේ. ඕගොල්ලෝ දන්නවා දළු වැවිලා තියෙනවද මොනවාරි ප්‍රශ්නයක් තියෙනවද පීයෙන් කපලා තිබුණොත් අමිලට පස්සෙන් ගිහලා බලන්න බෑ හැම මෙයා ඕගොල්ලෝ කියලා කියනවා. ඔව් අන්න ඒක තමයි. එහෙම වුණොත් ඕගොල්ලන්ගේ රස්සාවක් තියෙනවා. අපිත් ඉතින් මේක දිගටම කරගෙන යන්න හරි කියලා. අර ප්‍රියන්තලා ඒගොල්ලෝ දන්නවා ප්‍රියන්ත ජනුමක් කියනවා යාට මේ ප්‍රියන්ත අර යටත් මම දන්නවා නම් මෙයාගේ රාජෙන්. ඔව් යාට කියනවා ඒගොල්ලෝ ඕගොල්ලන්ගේ දැනුමත් කතා ඉතින් ගියාම මේ මහත්තයත් එක්ක කතා කරලා ඒගොල්ලෝ ගොඩක් වැඩ කරපු දුව වෙන්නේ. ඒ නිසා සුගත් මහත්තයා කිව්වා වගේ මේක මම මගේ සේවක මහත්මියට හැමදාම කියන දෙයක් තමයි මම මේ හැකියාව මගේ ඇවිල්ලා හැකියාව දළු ආදායමෙන් මම හම්බ කරන එක නෙමෙයි. හැකියාවක් තියෙනවා මේ මහත්තයාට හැකියාවක් තියෙනවා මේ ගොඩක් වෙලාවට ඒ ආදායම මාර්ග හදාගෙන දෙනවා. හැබැයි අපිට අර පොඩි කැක්කුමක් තියෙනවා මේ මෙතන අපි මේ රටට පොඩ්ඩක් ආදරේ. මොකද අපි දේශීයත්වය කියන දෙයට අපි ආදරේ. එදා වගේම මේ දකුණේ මිනිස්සු හැමදාම කොහොම රට වෙනුවෙන් ආදරේ කැක්කුමේ වැඩ කරන මිනිස්සුනේ. ඉතින් එතකොට මම අර ඔයාලට කියන්න හැදුවේ වෙන මොකක්වත් නෙවෙයි. දැන් මේ කෑල්ලක් කොටසක් බාර දුන්නාම මම හැමදාම කියන දේ තමයි ඒකේ කලමනාකරුත් ඔයාලා. ඒකේ සුපිරින්ටනුත් ඔයාලා. ඒකේ කම්කරුවත් ඔයාලා. ඒකේ බාරකරුව අයිතිකාරය ඕගොල්ලෝ තමයි. මොකද මේ මහත්තයා ඒක කොටස බාර දීලා ගියාට පස්සේ ඔයා තමයි ඒකේ වගකීම ගන්නෙ. මම ඒක මේ මහත්තයාට කිව්වා ඉතින් ගමන් එහෙම කරාම ඔයාලට හැඟීමක් තියෙනවා ඒ කෑල්ල ගැන. ඒක තව කෙනෙක් ඇඟිලි ගහන්නේ නැහැ. ඔයාගේ කෑල්ලේ අඩුපාඩු තියෙනවා නම් එතකොට කෙලින්ම ඇවිල්ලා සිරියාවදී ඔයාට තියෙන ප්‍රශ්නේ මේකයි. ඔයාගේ මෙන්න මේක වෙනවා. නන්ද ඔයාගේ තියෙන ප්‍රශ්නේ මේකයි. ඔයා මෙන්න මේ ටික හදා ගන්නවා. එහෙම කියලා අපිට කෙලින්ම එන්න කියන්න ඕනේ. ඒකට තව කෙනෙක් ගාවට ගිහිල්ලා මේව කරන්න ඕනේ නැහැ. වැඩක් නෑ ඔව්. ඒකට තල් ගොඩාගෙන ඒකට නිලන්න වුණා ඔව්. තමයි ගහේ කරද්දගෙන කරන් දළු කඩනවා නම් තව කෙනෙක් දාන්න වෙන්නේ නැහැ. අනිත් එක මතක තියාගන්න ඕන හොඳ කාරණයක් තමයි අපි බුදුදහමේ බෞද්ධයෝ විදියට දැන් අර උන්චි රාහුල හාමුදුරුවෝ සිවුරුපොට බිල ගෑනවා කිව්වම සරියුත් මහරහතන් වහන්සේ පිළිගන්නවා. සාරිපුත්‍රයන් වහන්සේම පිළිගන්නේ හේතුව යාට මේ මහා දැනුමක් අවබෝධයක් තියෙනවා. නමුත් පුංචි දරුවක් වුණත් කියන දේ පිළිගන්නේ අඩුපාඩුවක් විදිහට එයා බාර ගන්න. බොහොම ස්තුතියි රාහුල කියලා එක බාර ගන්න. ඒතකොට ඕගොල්ලෝ දැනගන්න ඕනේ මේ අඩුපාඩු කියන්නේ ඕගොල්ලෝ බින්දවට්ටන්න නෙමෙයි. ඕගොල්ලෝ තව ටිකක්
ඉන්න අදියරින් තව ටිකක් උඩට තියන්න. එතකොට යන්නේ ඒ වෙලාවේ ඕගොල්ලෝ ඒක සතුටින් අවංකව බාරගත්තොත් ඔයාලට සෑහෙන ලොකු ගමනක් යන්න පුළුවන් කියන එක මතක තියාගන්න ඕන. හරිද මම අපි මේ අර මේක තමයි අවේඩමකට වෙන්න ඕන. එහෙම තමයි මම කියන්නේ. ඊට පිටින් නෑ ඒක තමයි අපිට ඕනේ ඉතින් එල්ලා විනාර දාලා දෙන එක විතරයි. ගන්නකොට ඒකේ අපිට ඒකේ තමයි විනාර දෙන්න. මම ඔයාලට තව දෙයක් කියන්නම්. උගුර දානවා කියන එක දැන් අපි සමහර වෙලාවට අපි කියන වැරදි අවබෝධයක් උගුර දැම්මම තමයි දළු වෙන්නේ කියලා. ගහක උගුර කියන එක දැන් ওই පොළවේ තියෙනවා. හැබැයි අපි ඒක සමහර වෙලාවට නිවැරදිව කළමනාකරණය නොකිරීම තුළ උගුර ප්‍රමාණය යම් විදිහකට අඩු වෙලා තියෙනවා. එතකොට දැන් ওই ගහට පොහොර දැම්ම සමහරු කරන්නේ දැන් මේ කළු පස තියෙනවා හොඳට ගැඩවිල්ලු ඉන්නවා. පසේදී බැලුවහම හොඳ සාරවත් පසක් තියෙනවා ඒත් ගෙනලා පොර දානවා. මොකද කරන්නේ අර තේ ගහෙන් එන දළුවස් යන පොර දාපු ගමන් අඩු වෙනවා. දැන් ඔයාලා හිතන්නකෝ පොර දානකොට අක්කරෙන් දළු කිලෝ 500ක් කැඩුනා කියලා. පොර දාපු ගමන් ඔන්න දළු නැහැ. ඊට පස්සේ ඔන්න අපි දකිනවා අපිට කතා කරනවා කෝල් වෙනවා. මහත්තයා මම මෙහෙම දැම්මා මෙච්චර පොර දැම්මා මේකෙන් මේ හොඳම පොරෙන් දැම්මේ ඒත් දළු නැහැ. ඇයි කරපු මෝඩ වැඩේ තමයි අර පසේ හොඳට ගුණාත්මක භාවයේ තියෙනකොට ඒකට අදාළව අර ඒක ගැන හිතන්නේ නැතුව කෙනලා පොහොර ටිකක් දානවා. ඒකෙන් වෙන්නේ පස අසන්තුලිත වෙලා අර පොහොර ගහට ලැබුණු පොහොර ටිකක් නැති වෙලා යනවා. නිසා පොහොර දාන එක කරන්න ඕන අපි දැන් දළු කඩනවනේ. දළු කඩනකොට ගහේ තියෙන මේ පසේ තියෙන පෝෂණය අරගෙන උරාගෙන තමයි ගහ දළු දෙන්නේ. ඒතකොට ඒ දළු කොටස් අපි කඩලා අයින් කරනකොට මේ පසේ තියෙන ප්‍රධාන සාරය NPK කියන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් වගේ ඒවා අයින් වෙලා යනවා. ඒකට අපි දාන්න ඕන පොහොර. ඒ දාන්නේ ඔය මේ මාස 3-3ට එහෙම ඕනේ නැහැ. අපිට ඒක පස ප්‍රමාණය බලලා දැන් පසේ මම කිව්වා හොඳට බිම්මල් පිටිනවා නම් ගැඩවිලු වෙනවා ඉන්නවා නම් පස හොඳයි. අපිට පොහොර මාස 6-9ට දැම්මත් ඇති. ඒ නිසා මේ ඔයාලා මේ විදිහට කරගන්න පොහොර කියන එක මේ අත්‍යවශ්‍යයෙන්ම දාන්න ඕන තමයි. හැබැයි ඒක අර මාස 3-3ට මේ මහත්තුරුන්ට කරදර කරන්න එපා. මේ පොහොර දාන්න එහෙම දැම්මට දළු වෙන්නේ නැහැ. එහෙම කවදාවත් දළු වෙන්නේ නැහැ. මොකද මාස 3-3ට එහෙම පොහොර දැම්මා කියලා දළු වැඩි වෙලා තියෙනවා නම් අද මේ අපි හැමෝම මේ මහත්තුරු මාව ගෙන්නන්නෙත් නෑ. පොහොර දිනනවා පොහොර කඩවල ඕන හැටියට. දාලා එන ඉතින් දළු වැඩි වෙන්නේ නැහැ. ඉස්සර ආපු පොහොර එකක් හොඳයි. දැන් එන පොහොර ගුණාත්මක නැහැ. පොළටි මදි එක මහත්තුරු මේ දැන් ඒකට ප්‍රධාන හේතුව තමයි ඉස්සර අපි දැන් මුදෝ ඇවිල්ලා රට මේව කරනකොට අපි පෙරදිග රටවල් දැන් මේ ආසියානු රටවල් වල වශයේ තියෙන හොඳම හරිය තියෙනවා මේ උදැල්ලක් ගෙනලා හැරුවොත් අඩියක් දෙකක් යනකොට පස හොඳටම හොඳයි. ඒ කියන්නේ දැන් කෙහෙල් මුලක් ගෙනලා අපි අඩිය දාලා හිටවන්නකො බලන්න. කෙහෙල් ගන්න හොඳට টොප් එකට එනවනේ. පොල් පැලේ ගෙනලා අඩි දෙක තුනක හිටවන්න. හොඳට පැලවෙනවනේ. ප්‍රශ්නේ තියෙන්නේ යුරෝපීය රටවල් වල එහෙම නෑ. ඒක අඩි 20ක් විතර පෙරලන්න ඕන. අර තියෙන සුස්ක පස අයින් කරලා ඒගොල්ලන්ට සරු පස ගන්න මේ ඉංග්‍රීසි ජාතිකින් අපේ රට පාලනය කරනවා. ඒතකොට ඒගොල්ලන්ගේ තිබුණු අත්දැකීම් තමයි පොළොව අඩි 20ක් විතර හරන්න ඕන. ඒ මිනිස්සු යන්ත්‍ර සූත්‍ර නිපදවන්නේ ඒගොල්ලන්ගේ පසට ඕන කරන උස තියලා නගුල්ලාගේ මෙන්න මේ ගානට. අපේ මිනිස්සු නගුල් හදාගත්තේ ඕගොල්ලෝ බලන්න කෞතුකාගාරවල තියෙනවා මෙච්චරයි. උපරිම මෙච්චර අඩියට වඩා නැහැ. මේ කියන ඒවා ඇත්ත මම මේව හොඳට ඉස්තරී කරලා මේ කියන්නේ මම ඒකයි කිව්වේ දැන් එන නගුල් වල ෆැක්ටරි බලන්න වරන් යන නගුලේ සයිස් එක මෙන්න හරගෙන යනවා. ඒ මොකද කරන්නේ අපිම මේ බොම් වැඩේ කරලා අපේ පස්ස විනාශ කරගෙන තියෙන්නේ. හරිද? ඒ දැන් පසේ කියන එක ඒකයි මම කිව්වේ අපේ තියෙන පස හොඳයි. අපේ තියෙන සාරවත් පස අපි විසින්ම පොහොර දාලා ඒක මේ අර ජීර්ණය වෙන කරගන්න බැරි තරමටම අපි අර බෙහෙත් කොනකොට අර කියනවනේ ඇන්ටිබයොටික් වගේ ඒවා අපි ප්‍රති දේහගත කරලා මේ අපේ ඇඟට දුන්නාම ඊළඟට අමාරු වුණාම ඊට වඩා සැර බෙහෙතක් හොයන්න වෙනවා දොස්තර මහත්තයාට. අර ඒ වගේ මේක හදාගන්න ඕන ක්‍රමිකව. ඒ නිසා පොහොර කියන එක ඇත්තටම අපි හිමීට මේ එක හොඳට හොයලා බලලා දාමු. අවුරුද්දකට සාමාන්‍යයෙන් මං කිව්වේ දෙවතාවක් වගේ පොහොර දැම්මම ඕගොල්ලන්ට දළු වරදින්නේ නැහැ. හැබැයි ඊට වඩා දෙයක් කරන්න තියෙනවා. අපි අර මේ LPC අවලා කියන ග්ලිසිරීයා කියන ඒ ගස් වවන්න ඕනේ. ඒක කාබනික පොහොරක්. ඒකේ වැඩිපුරම තියෙන්නේ නයිට්‍රජන්. එතකොට මේක අවුරුද්දට 4 වතාවක් මෙන්න මේ පිහි අරගෙන කප්පාදු කරන්න ඕන අපි. මේ ග්ලිසිරීයා ගහ. ඒක කප්පාදු කරලා ඒකින් එන අතු රිකිලි ගෝසාව වගේ වැවෙනවනේ. ඒක කඩලා දේනර වලට දාන්න ඕන. ඊට පස්සේ ඔය දැන් මේ පැත්තේ නම් ඒක නෑ. ගොඩාක් කඳු බෑවුම් වගේ තියෙන තැන්වල
මානන් පඳුරු අර පැංගිරි මානන් ඒ වගේ ඒවා වවන්න පුළුවන්. ඒවයි තියෙන්නේ ඇත්තටම හොඳ පොහොර. මේ වගේ ඒවා දාලා දේවතු වලට හොඳට මේක කරොත් අසරණ වැඩි කරගන්න පුළුවන්. ඒකම පස්සේ මොනවා හරි කියනවා. යන් ඔය පස්සේ වල මොනවා හරි ලෙඩක් දැක්කොත් වේයෝ කාපු ගස් මොනවා හරි තිබුණොත් ඒක අමිලට පෙන්නන්න. මෙන්න මේ තැන දිරවලා තියෙනවා ගස් වල. ඔයගොල්ලෝ ඇතුලේ යන්නේ දළු කඩාගෙන. ඒතර අමිලයකට අපිට ගියේ මොනවද කරන්න ඕනේ? ඒකට බේත් දාන්න ඕනේ මොනවද කියලා. අපි මේ මාර්ගය පොඩි බේත් දාන්න එපා. ඔව්. නෑ අපි ඕගොල්ලෝ නෙමෙයි. නෑ. මේ මාර්ගය හදලා ඒක අවශ්‍ය දේ කරන්න. ග්ලයිකෝසේට් එහෙම ගහන්න එපා. පොහොර ටික එළියට දානවා. ඒ කියන්නේ දළු අපිට උඩින් ගන්න තියෙන ඒක දැන් දෙකට එකක් අඩු කරලා තියෙන්නේ මෙයා දැන්. මෙයා වෙනද දළු 50ක් දෙනවා නම් දැන් 25යි දෙන්නේ. ඇයි ඒ මොකද මල් වලට ගොඩක් පොහොර ටික යවනවා. ඒ නිසා දැන් මේක කප්පාදු කරන්න ඕන. කප්පාදු කරනකොට දැන් හරියට බැලුවොත් මාස 3ක් තියන්න ඕන දළු මේ කඩන්න නැතුව. ඉතින් එච්චර කාලයක් තියන්න බෑනේ අපිට මේ තියෙන වැඩ රාජකාරී එක්ක. ඕගොල්ලන්ට දළු ටිකක් නැතුව යනවා. ඉතින් ඒ නිසා දවස් 45ක් වගේ තිබ්බහම ඇති. මාස එකමාරෙන් කරන්න පුළුවන් නේ. ඔව් දවස් 45ක් වගේ තිබ්බහම ඇති. ඒ නිසා මාස එකමාරකින් වගේ කප්පාදුවට යන්න. මේ කතාව අහගෙන හිටිය නේද? හෙලෝ. පුතා එනවා දරගෙන. ඔව්. මාත්මයාගේ නම මොකක්ද? අපි සාමාන්‍යයෙන් ගොඩක් අය අතුරු භෝගත් වවනවනේ. එතකොට අතුරු භෝග වවනකොට මේ ගම්මිරිස් වගේ ඒවා මේ ගොඩක් අය දානවා. හරිද? ඒතර මේ වැඩ කරන අය මේක බලා ගන්න ඕනේ. මේ පිරිමේ නෑ දැන් මේ ඔයගොල්ලෝ දන්නේ නැහැ මේක කරන්නේ මම දන්නේ නැහැ දැන් මම කරලා මේක කරාට පස්සේ බලා ගන්නවා මිලෝනේ. දැන් මේ ගම්මිරිස් වගේ වවනව නේද? අපි සාමාන්‍ය අතුරු භෝග වවන්නේ ආදායම වැඩි කරගන්නනේ. හැබැයි මෙහෙම වැව්වහම අවිධිමත් විදියට එක කරොත් ගම්මිරිස් වලට ආදායමක් ලැබෙන්නෙත් නැහැ. තේ ගහෙන් ආදායම එන්නෙත් නැහැ. මොකද මේ ගෝසාව වගේ තිබුණාම අස්වෙන්නක් එන්නේ නැහැ. අපි ඒ නිසා හැමතිස්සෙම මෙන්න මේක මේ ආකාරයෙන් මෙන්න මේ විදිහට බිම්මලක ආරුක්කුවක් තියලා ඒ කියන්නේ බිම්මල තියෙන්නේ තිබෙන්නේ. අන්න ඒ විදිහට මේක මේන්ටේන් කරන්න. හරි? ඒ කියන්නේ අර ඔයාලා කිව්වා වගේ දැන් හුලං එහෙම මේකෙන් එනවා එතකොට. ආවරණය වෙන්නේ නැහැ තේ. ඔව්. දැන් මෙන්න මේක අන්ට ඒ කියන්නේ තේ ගහට උඩට වෙන්නේ තමයි මේක කරන්න ඕන. පොඩි කියන හැරෙන්නේ. මුල කපන්න යන්න එපා. මොකද කැපුණොත් ගහ මැරෙනවනේ. ඔන්න ඔහම හුලං ඒ කියන්නේ මේ දැන් මේකෙන් වෙන්නේ තේ ගහ සම්පූර්ණයෙන්ම මේ සුද්ධ කරලා දිනවා. ඒ කියන්නේ එයාට දළු දෙන්න පුළුවන් විදිහට මේක මේන්ටේන් කරනවා. ගම්මිරිස් වල ටික හැමදාම මෙන්න මේ විදිහට කරගන්න ඕනේ. දැන් හරි නේද? දැක්කද මේ මේකෙන් ගම්මිරිස් වලින් කරලා තියෙන වැඩේ මේ පේනවනේ. ඔව් ඒ ටික බලන්න ඒ පැත්ත කැඩෙන. ඒ ටික එන්නෙම නැහැ. හරි? අපි යන්නේ දෙන්නේ ඒක හදන්න දරුතේ. දැන් මේක මෙහෙම කරපු එකේ තියෙන වාසිය මොකද්ද? තේ ගහට අපි දාන්න තේ ගහෙන් දළු වෙනවා. ඒක ඇත්තටම ඒක ලොකු දෙයක්. ඊට වඩා ලොකු දෙයක් වෙනවා මේ ගම්මිරිස් වලින් මේ තිබ්බට වැඩිය ආදායම වෙනවා. බලන්නකො මේක මොකද වෙන්නේ කියලා. මේක මේ පුරාවටම එනවා පොකුරු. ඈ? අපි වලට උනවල තියෙනවා. හරි. මේ ගම්මිරිස් ආදායම වැඩි කරගන්නත් පුළුවන්. මේක ගහ දැන් හොඳට මේන්ටේන් වෙලා. දැන් බලන්න බිම්මලක හැඩයට තියනවා නේද? ඊළඟට මේකේ දැන් මේ ගම්මිරිස් වල තියෙනකොට කවමදාකවත් දැන් මේක ගම්මිරිස් වල තිබුණා වුණත් අපි මේක අපේ මෙන්න මේ අත් දෙක පාවිච්චි කරලා කපන්න පුළුවන් ගන්න කපා ගන්න ඕන. ඒ කියන්නේ ගම්මිරිස් වල මීට වඩා උඩ යවන්නේ නැහැ. තේ කැල්ලක් නේ. අපි දැන් තේ කැල්ල ලස්සන කරගන්නනේ මේ මහත්තයා බලන්නේ. එතකොට මේකෙදී මේ ලාඩප්ප ගහත් ඒ විදිහට කපා ගන්න ඕන. දැන් මෙතනදී කොපියක් තියෙන කෙනෙක් ඉන්නේ. කොපියක් දෙන්න. මේක
කපන්න මෙතන. කොහොමනේ? මෙතනින් කපන්න මේව කපනකොට හැමදෙස්සෙම ආවිල මේ අතර කපන්න. මේ ඔයාලා උඩ යට පිටින් එක බඳන්නේ ඔන්න ඔය විදිහට කැපෙනවා. ඈ? ඔයා දැන් නන්න ඔයා හිතන්නේ උඩ යට කිව්වම මම පැටලෙනවනේ මට. මං කපපු විදිහ දැක්කනේ. ඔව්. ඒ විදිහට කැපෙන්න ඕන. හරි? ඊළඟට මේකත් එහෙමයි. මේ දැන් ඔන්න යට. ඔන්න හරි. තේරුණා? කොහොම තමයි යන්න ඕනේ. මේක දැන් අපිට මේ ගොඩාක් වැවිලා නිසා අමාරුයි ටිකක් කරන්න. ඒක වැඩි මහතා දින්නේ. කිපියක් මේ විදිහට කපන්න. අපිට අඩිය තියලා මැද්දට කරන්න පුළුවන්. පොඩි වර්ෂන් කරගන්න. ඒකට මේ අතරම නැරෙන්නේ නැහැ, බය වෙන්න දෙයක් නැහැ. කපන්න අමාරුයි ඒක. වැඩි නේක. මොකද මේ වතුර යනවට තමයි වැඩි නේක ඒකට කපන්න. දැන් ඔයාලට ওই අතර ගහලා කපන්න බෑ නේද? ඒක නිසා තමයි මං කිව්වේ මුරිහිද ගන්නට අපි ලාඩක මේන්ටේන් කරන්න. කියන්නේ නොදී. ගම්මිරිස් අනිවාර්යෙන් මේ විදිහට මේන්ටේන් වෙන්න ඕන. නැත්නම් මේ ආදායමත් අඩු වෙනවා ගම්මිරිස්. හරි කියන අපි ටික අපිට අතට දාන්න කලින් නෑ තව එකක් තියෙනවා කප. ඒක කපලම නැද ගන්න. ඔයගොල්ලෝ කියවනේ පොහොර කියලා. පොහොර ඇත්තටම දැන් සාමාන්‍යයෙන් අපි දැන් අලුතින් පරිශ්‍රණයක් හොයාගෙන තිනවා. දැන් ඔය එන පොහොර බකට් එක තියෙනවනේ. දැන් ওই පොහොර බකට් එක මේ ඇත්තටම මේ බොරු නෙවෙයි. මේක දිය කරලා බැලුවාම සම්පූර්ණයෙන්ම පොල් කටු දෙකක් විතර තියෙන මුහුදු වැලි. හරි? මුහුදු වැල්ල තමයි තියෙන්නේ. එතකොට දැන් එන පොහොර බකට් එකක ප්‍රමාණය එක වවුල් බෙට් එක තියෙනවා කියලා දැන් කියනවා. එක වවුල් බෙට් එක තියෙනවා. මොකද දැන් අර මීසාක හිටවනෝනේ ওই වෙල් අයිනේ එහෙම. ඔය මී ගහ පාවිච්චි කරන්නේ වවුලෝ වැඩිපුර. වවුලගේ ප්‍රියතම ආහාරය මී ගෙඩි සහ මී මල් කන ඒගොල්ලෝ. ඉතින් ඒ නිසා මේ ගස් ඔය පැරණි අපේ ආච්චිලා සීලා හිටවලා තියෙන්නේ ඒ විදිහට පොහොර ගන්න. හරි? පොහොර ගන්න තමයි මී ගස් හිටවලා තියෙන්නේ. දැන් එතකොට මේ මී ගහ තරම්ම නොවුනත් මේ ඇල්බීසියා නැත්නම් මේ ග්ලිරිසීරියා ගහ මේ විදිහට අපි පුංචි පුංචි කෑලි වලට කපලා හැමදෙස්සෙම තේ ගහට ඔන්නෝම නෙරියට දානවා. හරිද? දැන් මේක ලොකු වෙන්න කලින් ඔන්න ඔය විදිහට මේක දැන් සාමාන්‍යයෙන් ඔයාලා දාන පොහොර අවුරකට වැඩිය හොඳට පොහොර තියෙනවා. මේක දිය වෙලා හොඳට පොළොවට පස් වෙනවා. මේක සම්පූර්ණයෙන්ම තියෙන්නේ යූරියා. යූරියා වලට සමානයි. මොකද ඒ කියන්නේ යූරියා කියන්නේ නයිට්‍රජන් නේ. ඔව් නයිට්‍රජන් වලට එන හොඳ පොහොරක්. ඉතින් ඒ නිසා මේක මේ විදිහට කොටස් කපලා කවදාවත් මේක මේ පිටට දාන්න එපා, විසි කරන්න එපා. තේනේ රේටම දාන්න. තේනේ රේටම මෙහෙම විසි කරන්න. දැන් මේ ලොකු ඒවා නම් දිරන්නේ නැහැ. මේවා ඉතින් දරටවත් තමයි අරන් යන්න වෙන්නේ. මොකද අර පොඩි අතු කෑලි. දැන් මම මේ කියන්න හැදුවේ. මේ තියෙනවනේ දැන් මේවා. දැන් මේන්න මේ ගානට එනකොට මේක ගලවන්න ඕන. ගලවලා මේවා තේනේ රේට දාන්න ඕන. හරිද? තේනේ රේට දාන්න ඕන. ඔව් ඒ විදිහට බලා ගන්න ඔන්න ඔය විදිහට කරමු. හා ඊළඟට පියන්තනේ. පියන්ත මේ ලාඩප්ප ගහ මෙතනින් කපලා දාන්න. අවම දාකවත් හාඳ මෙන්න මේ විදිහට කියන්නේ නෑ. මේක දැන් මෙතනින් කපන්න වෙනවා. මෙතනින් කපන්න ඕන. මෙතන කපලා මේ අත මෙතනින් කපලා අයින් කරන්න. ඔව්. මේක දැන් මෙතනින් කපන්න ඕන. කපන්නකෝ. එකක් මතක තියෙන්නත් නෑ. පොඩි කපන්න බැහැ. පුළුවන්. ඔය කොහොම හරි කපන්න. ඔය විදිහට මේ ගෙඩිය එන්න තියන්න එපා. මේ එක අත්තක් මේන්ටේන් කරන්න හැමදෙස්සෙම. ඉතින් ඔයාලට මේක නිසා මේ තියෙන වැඩ ටික බෙදාගෙන කරන්න මේ ඉවත් මහත්තයාට බය වෙන්න දෙයක් නැහැ. ආදායම එනවා මේ වැඩ ටිකට පොඩ්ඩක් වියදම් යයි. ඒ වුණාට ආදායම එනවා ඊළඟට. හොඳට දළු වෙනවා. මොකද මේ ලාඩප්ප වලට අරින් මේ පොහොර ටික ගියාම මේක මේ ලාඩප්ප ටික කපලා ගන්න දෙවි. පොඩි කෑලි වල. ඔකට අරින් දැන් වදින ගන්න. පොඩි ළමයි ඕක මේ ගල්ලා.
මොකද කෑලි වලට කපන්නේ. කොහොමද දෙකට මැදින් කපන්නේ. පොඩි කෑලි වලට නෙවෙයි සාමාන්‍ය දෙකට මැදින්. ඒක කාට හරි වුණනම් දරට හරි ගෙනියන්න පුළුවන්. මේව දෙකට කියන්නේ පුළුවන්. හිටවන්න පුළුවන්. ලාඩප්පා හිටවනකොට දැන් මේ බිරෝවේ ලාඩප්පා පරතරේ මේ හරියට එහෙම තව එකක් පිටවන්න පුළුවන්. පිටවන්න ඕනේ නේද? අඩි 10න් 10ට වගේ නේ. අඩි ඉස්සර නම් 15න් 15ට දාන්නේ දැන් 10න් 10 යනවා මොකද පොහොර ක්වොලිටි නැහැනේ. ඔව්. පොහොර ක්වොලිටි නැති නිසා අඩි 10න් 10ට දැන් යනවා. එතකොට මේ ඒ කතාව ලියාගන්න ලාඩප්පා අඩි 10න් 10ට කොතනද? දාගන්න. ලියාගන්න. මේ වීඩියෝවෙන් ඔයාලගේ දැනුමට යමක් එකතු වුණා නම් ඒ අපට මහත් සතුටක්. ඒ වගේම තවත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ අලුත්ම වීඩියෝ ඔබ ළඟට එසනින් ගෙන්වා ගැනීමට ඒ ළඟ තියෙන bell icon එකත් click කරන්න.